ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 ජුනි 10 බදාදා සිරස්තල මහමැතිවරණය අගෝස්තු 5 වැනිදා මැතිවරණ කොමිසමෙන් ඒකමාතික තීරණයක්. පාර්ලිමේන්තු මහා මැතිවරණය 2020 අගෝස්තු මාස 5 වෙනි දින ප්‍රහාරයට පෙර ශැංග්‍රිලා බෝම්බකරු හඬපට දෙකක් මුදා හැරලා පාස්කු ජනාධිපති කොමිසමේදී හෙළිවේ. අප ලැබූ හිටපු ඇමති රාජිත සමගී ජනබලවේගේ වැඩමුළුවකට එක්වේ. ජුනි 29 සිට උපකාරක පන්ති ඇරඹීමට රජයෙන් අවසර. දුරස්ථ භාවය රැක ගැනීමට පන්ති 130 සීමා කෙරේ. ආගමික ස්ථානවල කටයුතු ජුනි 12. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් මහමැතිවරණය අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද ඒකමතිකව තීරණය කළා. ඊට අදාළ ගැසට් නිවේදනයද අද පස්වරුවේ නිකුත් කෙරුණා. මැතිවරණයේ පැවැත්වීමේ දිනය තීරණය කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරු 11ට රැස් වුණා. එහි සභාපති මහින්ද දේශප්‍රිය සමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර හා මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඇත්තටම මැතිවරණ කමිෂන් සභාව තියෙන්නේ ඡන්ද තියන්න. අපිට තියන්න බැරි වුණේ වෙන මොකක්වත් ඉඳ නෙවෙයි කොරෝනා නිසා. පළාත් සභා ඡන්ද වීසීම අතුරුදන් කරේවත් තිබ්බේ නැත්තේ අපි නෙවෙයි. ඒක තිබ්බේ නැත්තේ පාර්ලිමේන්තුව 50 සම්මත කරලා පාර්ලිමේන්තුවට ආවට පස්සේ යෝජනාවක්වත් නොදා නොකර ඉඳලා. සියලු දෙනාම වක් කියන්න ඕනේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය. අපි නෙවෙයි. පළාත් පාලන ආයතන පරක්කු කිරීමත් අපි කතා කරේ නැත්නම් අපි ඒ 93වත් ගැසට් කරේ නැත්නම් අදත් නඩුව යනවා. තවමත් එහෙනම් ඡන්ද විමසීම නැහැ. අපි පුළුවන් අපේ උපරිම උත්සාහය කරලා දිනවා. උපරිම උත්සාහය කරනවා. ජුනි මාස 20 වෙනි දිනට නියමිත වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය 2020 අගෝස්තු මාස 5 වෙනි දින පැවැත්වෙන බව මැතිවරණ කමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමාජික ජනාධිපති නීතිඥ නලින් අබේසේකර සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන අපති දෙනා විසින් ඒකමතිකව තීරණය කළා ගැසට් නිවේදනය දැන් අත්සන් කර එය රජයේ මුද්‍රණාලාධිපති නියමිත යවූ බව මෙයින් නිවේදනය කරනවා. ඒ අනුව අගෝස්තු 5 වනදා මහ මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය අද පස්වරුවේ නිකුත් කෙරුණා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයා සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර සාකච්ඡාවක්ද අද මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වුණා. මේ අතර මැතිවරණ නීති සහ නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් අද පොලිස් මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. මැතිවරණයක් ඇඳවලා තියෙනවා. ඒකට මේ කොරෝනා රෝගයට අදාළ නිරෝධායන රෙගුලාසි, ඒ වගේම මැතිවරණ නීතියට අදාළ මැතිවරණ පනත, ඒ වගේම රටේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු සියලුම නීති වලට යටත්ව මේ කටයුතු සිදු විය යුතුයි. ඒ අනුව යම්කිසි ආකාරයකට මහජනතාව කටයුතු කිරීමට අපේක්ෂා කරනවා නම් රටේ තියෙන මේ නීති උල්ලංඝනය කරමින් සෞඛ්‍ය සහ නිරෝධායන රෙගුලාසියට පටහැනිව කටයුතු කරමින් සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන අවස්ථාවලදී ශ්‍රී ලංකා පොලිසිය
මේ රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යෑමේදී ඒ යන සංඛ්‍යාව 3 දෙනෙකුට සීමා වෙනවා. ඒ වගේම නිවස තුලට යෑම අපි අත වශයෙන්ම රෙකමදාරු කරන්නේ නැහැ. අත්පත්‍රිකා බෙදීමත් පුළුවන් තරම් අඩු කරන ලෙස ඉල්ලා සිටිනවා. යම්කිසි ආකාරයකින් අත්පත්‍රිකා බෙදනවා නම් එවැනි අවස්ථාවල අර සැනිටයිසර් භාවිතය වරින් වර එම හැම අවස්ථාවකම හැම නිවසකදීම පෙරත් පසුත් එය කළ යුතු වෙනවා. ප්‍රචාරක රැස්වීම ගැන කියනවා නම් එම මාර්ගෝපදේශවලට අනුව 100ක උපරිමයකට තමයි යටත් වෙන්නේ මේ ප්‍රචාරක රැලි. විශේෂයෙන්ම අප ඉල්ලා සිටිනවා අපේක්ෂකයින්ගෙන් එසේ පැමිණෙන 100 තොරතුරු තබා ගන්න. එළඹෙන ජූනි 12 වෙනිදා සිට ආගමික සිද්ධස්ථානවලට ජනතාව ඒකරාශී කොට ආගමික කටයුතු සිදු කිරීමටත් උපකාරක පන්ති මේ මාස 29 වෙනිදා සිට යලි ආරම්භ කිරීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී තිබෙනවා. එම අවසරය ලබා දී ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා පැන වූ කොන්දේසි කිහිපයකට යටත්වයි. මේ අතර ඊයේ සහ අද මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වූයේ 2 දෙනෙකු පමණයි. ඊයේ COVID-19 ආසාදිතයෙන් 2 දෙනෙකු පමණක් මෙරටින් වාර්තා වූයේ රට තුළ කොවිඩ් ව්‍යාප්තිය වෙනසක් පෙන්වමින්. ඉන් එක් ආසාදිතයෙකු කටාර් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටි නාවික හමුදා සෙබළෙක්. මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 866 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින්. ඔවුන් අතරින් තවත් 45 දෙනෙකු අද සුවය ලබා පිටව යාමත් සමග මේ වන විට සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 608ක්. අද දිනය තුළ නව ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගත් අතර එක් අයෙක් කටාර්හි සිට පැමිණ පළගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයෙහි සිටි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ මුම්බායිහි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක්. ඒ අනුව මෙරටින් හඳුනාගැනුණු සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1861ක්. අද තවත් 65 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත ගණන 1122ක්. එය ප්‍රතිශතයක් වශයෙන් 60.29ක් වනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 728ක් වන අතර එය 39.12ක ප්‍රතිශතයක්. මරණ ගණන 11ක් වන නමුත් එය පවතින්නේ සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 0.59ක තරම් සුළු අගයකයි. මේ නාවික හමුදා සිද්ධිය සහ වෙනත් රටවල් වලින් රෝගීන් පැමිණීමත් සමග ප්‍රතිකාර ගොස් පිටව යන සංඛ්‍යාව අඩු වුණා සක්‍රීය රෝගීන් සංඛ්‍යාවට වඩා. එවැනි තත්ත්වයක් තුල තමයි අපිට රෝහල් ඇඳම් පිළිබඳව එහෙම ගැටලු ඇති වෙන්නේ. මේ තත්ත්වය දැන් අත වශයෙන්ම නැවත වරක් අනිත් පැත්ත හැරිලා තියෙනවා. එයත් හොඳ තත්ත්වයක්. ඒ වගේම නාවික හමුදාවේ වැලිසර 1300 ගණනක PCR පරීක්ෂණ කිරීමෙන් පසු 5 දෙනෙක් පමණයි ආසාදිතයින් බවට පත් වෙලා තියෙන්නේ. ඒකත් හොඳ ලක්ෂණයක්. සමාජයෙන් කිසිම රෝගියෙක් වාර්තා නොවුනේ පහුගිය දවස් 40ටම. හමුදාවන්, පොලිසිය, සෞඛ්‍ය අංශවල දොස්තර මහත්තුරු, හෙදහෙදියන්, PHI මහත්තුරු මේ කරපු අනගි සේවය නිසා තමයි මේ තත්ත්වය තියෙන්නේ. ඒ යාන්ත්‍රණය තවමත් අපි ගාව තියෙනවා. රෝගීන් හම්බුනේ නැහැ කියලා යාන්ත්‍රණය නවත්තලා නැහැ, යාන්ත්‍රණය අඩපණ කරලා නැහැ. දෙවෙනි රැල්ලක් එයි කියලා අපි බලාපොරොත්තු නොවුනත් දෙවෙනි රැල්ලක් ආවත් ඒකට මුහුණ දෙන්න අපේ නිලධාරීන්, අපේ සෙබළුන් සහ අපේ සෞඛ්‍ය අංශ සූදානම් කියන එක මම කියන්න කැමතියි. කෙසේ වෙතත් රට තුළ PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන අතර අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තෝරාගත් පිරිසක් ඉලක්ක කරගනිමින් PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම සිදු කෙරුණා. මගීන් සහ දුම්රිය ස්ථානයේ වැඩ කරන සේවකයින්ගේ PCR පරීක්ෂණ තමයි රුධිර පරීක්ෂණ සමග කරනු ලබන්නේ. මීට අමතරව කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කරන පිරිසකගේත් 20 දෙනෙකුක වගේ කුඩා නියදියක් ඒත් සමගම PCR පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ වලට ලක් කරනු ලබනවා. ගිය සතිය පුරාවටත් අප ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ කොළඹ වරායාවට PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. සිදු කරන ලැබූ පරීක්ෂණ වලිනුත් අපිට රෝගීන් වාර්තා වුණේ නැහැ. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආගමික ස්ථානවල පුද්ගල එක්රැස්වීම් සහ උපකාරක පන්ති යලි ඇරඹීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළා. ඒ අනුව මේ මාස 12 වෙනි සිකුරාදා සිට ආගමික සිද්ධස්ථානවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ පනවන සීමාවලට යටත්ව පුද්ගල එක්රැස්වීම් සඳහා අවසර හිමි වනවා. ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික ස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා වනු ඇති. එතරම් පිරිසකට ඉඩකඩ නොමැති ආගමික සිද්ධස්ථානවල සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවක රැඳී සිටීමට අවසර හිමි වනවා. එමෙන්ම අත්හිටුවා තිබුණු උපකාරක පන්තිද මේ මාස 29 වනදා සිට යලි ආරම්භ කළ හැකි බව අනිල් ජාසිංහ මහතා පවසනවා.
පන්තිය පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් පන්තියක් සඳහා සහභාගී කරවාගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100කට සීමා වනු ඇති. එවැනි ඉඩකඩක් නොමැති ස්ථානයක නම් උපකාරක පන්තිවලට සහභාගී කරවාගත හැක්කේ එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගී වූ සිසු සංඛ්‍යාවෙන් අඩකට පමණයි. එමෙන්ම වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා තැමුණු සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන ලබන 15 වනදා සිට මහජනතාවට විවෘත කිරීමටත් රජය තීරණය කර තිබෙනවා. ජාතික වන උද්‍යානවලට ඇතුල් කරන වාහන ප්‍රමාණය 50%කින් අඩු කරනවා. ජනතාව සහභාගීත්වයත් 50%කට පමණ සීමා කරන්න බලාපොරොත්තු වෙනවා. සංචාරක මධ්‍යස්ථාන හෝටල් දැනට විවෘත වෙමින් පවතිනවා. රටේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න අපි මේ තීන්දුව ගත්තේ. අප විසින් සෑම වෘත්තියක්ම පටන් ගන්නට පුළුවන් වෙන ආකාරයට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශක නිකුත් කරලත් තියෙනවා. අද වෙනකොට සති දෙකක් පමණ කාලයක් වෙනවා සම්පූර්ණ වශයෙන් රට විවෘත කළ. මේ සියලු තත්ත්වයන් යටතේත් ප්‍රජාවගෙන් රෝගීන් හමු වී නැහැ. මේ තත්ත්වය මෙසේ තිබුණා. පාරවල් හරස් කරලා පිකටින් පැවැත්වීම, නොයෙකුත් මහජනතාව ඒකරාශී කරගෙන රැලි මට්ටමට කටයුතු සංවිධානය කිරීම තුළ ඒ හරහා රෝගය පැතිරීමට ඉඩකඩ තියෙනවා. එය නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් කියන එක අපි කියන්නට ඕනි. ඒ නිසා ඒවාට සහභාගී වීමෙන් වැළකෙන්නයි කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් යටතේ. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජිත සේනාරත්න මහතාට ලබා දී තිබූ ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් ප්‍රතිශෝධනයට ලක් කර අවලංගු කළ අතර පසුව රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් යලි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. කෙසේ වෙතත් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ක්‍රියාත්මක නිරෝධායන වැඩපිළිවෙල යටතේ රක්ෂිත බන්ධනාගාරගත කළ රාජිත සේනාරත්න මහතා රඳවා තබනු ලැබුවේ මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ. මේ අතර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් කර තිබූ ඇප ඉල්ලීමට අදාළ නියෝගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද ප්‍රකාශයට පත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරු අධිකරණයේ මගහැර ඇති බවට පැමිණිල්ල කරුණු දක්වා තිබුණද ඊට දඬුවමක් වශයෙන් සැකකරු දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති වැරදි සියල්ල අප ලබා දිය හැකි වැරදි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා. අප නියම වූ රාජිත සේනාරත්න මහතාව අප කොන්දේසි අත්සන් කිරීම සඳහා ඔහුව රඳවා තිබූ පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. දවස් 28ක් අත්අඩංගුවේ ඉඳලා ආවේ එකම වැරද්ද ප්‍රවෘත්තිපත් සාකච්ඡාවක් කිරීම. ඒ ප්‍රවෘත්තිපත් සාකච්ඡාවේ සියලු කරුණු වල සත්‍යතාවය ඉදිරියේදී මේ රටේ ජනතාව හැම කෙනාටම තේරෙයි. ඉතා හොඳයි. ඒකට තමයි එම පුතෙක් හැදුවේ. කවදාරියා ඊටු ටික කරාවේ. අප හිමි වූ රාජිත සේනාරත්න මහතා පළමුව පිටත්ව ගියේ බත්තරමුල වෝටර්ස් එජ්හි පැවති සමගි ජනබලවේගයේ වැඩමුළුව සඳහායි. සමගි ජනබලවේගේ ගාල දිස්ත්‍රික් අපේක්ෂක ඩෙනට් පනියන්දුවගේ මහතා අද සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේ මැතිවරණ කටයුතු වලින් ඉවත්වීමට සමගි ජනබලවේගේ මංගල සමරවීර මහතාගත් තීරණය පිළිබඳව අද මහජන නියෝජිතයන් රැසක් අදහස් පළ කළා. සමගි ජනබලවේගේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා ඊයේ මැතිවරණ කටයුතු වලින් ඉවත් වූ අතර අද සමගි ජනබලවේගේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ඩෙනට් පනියන්දුවගේ මහතාද සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබුවා. ඔහු ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට සහ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට යොමු කර තිබෙනවා. ඒ අනුව එළඹෙන මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමටයි ඔහු තීරණය කර තිබෙන්නේ. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට කිව්වා මට අම්බලන්ගොඩ මැතිවරණ කොට්ටාසේ නිසි තැන දෙන්නේ නැත්නම් මම ඉවත් වෙන ඔබතුමා වුණ කෙනෙක් දාගන්න කියලා. නමුත් කිව්වා නෑ ඔබයි සංවිධායකතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා මට ඒ කිව් පොරොන්දුව ඉටු කරේ නෑ. මට හිතා ගන්න බැරි වුණා අද මට කරපු වෙච්ච සිදුවීම.
ඩෙනට් පනියන්දුවගේ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපේක්ෂකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. කරණම මොකද්දෝ මංගල මහත්තයෝ සමගිය දෙදෙරුවද නැත්නම් මහත්තයෝ මම ගොඩක් දුක් වෙනවා ඒකට. හොඳ සංවිධාන ශක්තියක් තියෙන කෙනෙක්. ඇයි මේ දේශපාලනයෙන් අයින් වෙන්නේ කියන එකට. අමුවේ මේ රටේ මහා සංඝරත්නයට බෞද්ධකමට නිඳා කරපු කෙනෙක්. මේ මංගල සමරවීර මහත්මයාට දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පරිසම් දෙනවා. කළ පව් පසුපස්සෙන් එනවා. මේ අතර සමගි ජනබලවේගේ සමාජිකයින්ගේ වැඩමුළුවක් අද කොළඹදී පැවැත්වුණා. ඉවරෙල කතා කරු. මංගල සමරවීර මහත්මයා මේ මැතිවරණ වේදිකාවෙන් බැහැලා ගිහිල්ලා තියෙනවා. යම් හේතු නිසා ඡන්ද සටනෙන් ඉවත් වෙනවා කියලා විතරයි කියලා තියෙන්නේ. හැබැයි අනිත් ඒවා වල එතුමා ඉන්නවා. මංගල සමරවීර මහත්මයා මලගේ මැතිවරණයෙන් ඉවත් වෙලා තියෙනවා. ඔය එතුමාගේ පෞද්ගලික අදහසක් එතුමා අපිට ඇවිල්ලා කිව්වේ දැන් ඔය දේශපාලනය කරලා දැන් බොහොම මහන්සි වැඩි. එතුමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් අයින් වෙලා රටේ අපේ පක්ෂයටත් උදව් කරමින් කටයුතු කරන විදිය එතුමා අපිට දැනනවා. කලකිරීමකින් හෝ මොකක් හරි වෙන හේතුවක් නෙමෙයි ඉවත් වීම. නෑ කිසිම කලකිරීමක් නෑ. අපිට විරුද්ධව යමක් ප්‍රකාශ කරලත් නෑ වෙනත් කාණ්ඩායමකට බැඳිලත් නෑ. එතුමාගේ ස්වාධීන මතයට පිළ දෙනවා. මහමැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකයින් පළ කළ අදහස් කීපයක් දැන්. දැන් සමගි ජනබලවේගයත් එහි නායකත්වයත් ගැන මේ රටේ ජනතාව දැඩි විශ්වාසයක් තියාගෙන ඉන්නවා. ඒ අය දන්නවා හොරු නැති, දූෂිතයෝ නැති, ඩීල්කාරයෝ නැති, ඒ වගේම පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට මේ දේශපාලන ව්‍යාපාරය මතුවෙනවා කියන එක. අද ඒගොල්ලන්ට මේ රටේ ජනතාව සාගින්නේ මෙරළ ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට සිරිගොතේ බලය තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ CC එකට කැඩිලා මංගල සමරවීර මහත්තයත් ඊයේ දාලා ගියා. ඒ පක්ෂ දෙකේම තව තවත් කට්ටිය දාලයයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා මේ මැතිවරණයට මුහුණ දෙන්නේ අපේ පොහොට්ටුවයි විතරයි කියලා. මොකද්ද කියන්නේ? අපිට බැරනම් පොහොට්ටුවට තන් දීපන් කියලා කියන්නේ. ඉතින් කොයි පැත්තට දුන්නත් එකයි. අන්තිමට පොහොට්ටුව තමයි ওই ඡන්දය බාරගන්නේ. දැන් අද ආණ්ඩු පක්ෂය විවේචනය කරනව වෙනුවට එහි අඩුපාඩු පෙන්වා දීම වෙනුවට ඇත්තටම වෙලා තියෙන්නේ විපක්ෂය දෙකට තුනට බෙදිලා කාකොටා ගැනීමක් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම එකට හොරකම් කරාම මහ බැංකු වංචා කරාට පස්සේ මේ වගේ ditta ධම්ම වේදිනිය වශයෙන් කර්මඵල විපාක දුන්නම් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. අපි මැතිවරණය කරනවා. අපි මැතිවරණයට බය නැහැ. නමුත් කොයිතරම් දුරට මිනිස්සු මැතිවරණයට ඡන්ද දාන්නේයිද කියන එකේ සැකයක් තියෙනවා. ගොඩාක් නීති රීති මැද්දනේ යන්නේ. මුලින් කිව්වේ ගෝඨාභය රාජපක්ෂ පරාදයි. සජිත් දිනුම් ගෙම්බොත් කියනවා සජිත් කියලා. ඒමනේ කිව්වේ මැතිවරණ දිනෙන් අනතුරුව ප්‍රතිඵල නිකුත් වුනහම තේරෙයි 3න් 2 නෙමෙයි 6න් 5 බලයක් පොහොට්ටුවට ලැබෙන බව තමයි මංගල සමරවීරගේ නික්ම යාමෙන් පවා තේරෙන්නේ. මැතිවරණ කොමිසම සභාව හා ආණ්ඩුව අතර ගැටුමක් තියෙනවා. හැම විටම අපේ රටේ සාධාරණ මැතිවරණයක් පවත්වා ගැනීමේදී බාධාව බවට පත් වෙන්නේ ආණ්ඩුව. විපක්ෂයට ඡන්දය කියලා කියනකොට හරියට ගැරණින්ට භූමි තෙල් ගහලා වගේ. ඡන්දෙට බයයි. සජිත් මහත්තයාගේ පාර්ශවය බොහොම පැහැදිලිව පෙනී ඉන්නවා නීතිඥවරු හැටියට මැතිවරණ කොමිෂන් සභාවේ සුදුහුණු ගෑමේ වගකීම බාරගෙන තියෙනවා. බාල්දිය අතේ පින්සල අතේ අනුර කුමාර දිසානායක මහත්තයා. ජනතා යුක්ති පෙරමුණේ නායකයෙක් කියනවා මේක මැතිවරණ කොමිෂමේ කිසිම වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ අපේලු. අනුර කුමාර දිසානායක මහත්තයාට 3%යි. ඒ 3%න් දැන් කඩාගෙන වැටෙන හින්දා ඒක බේර ගන්න නම් ඡන්දේ නැතුව තියෙන්න ඕන. ප්‍රතිඵල එන්නේ නැතුව තියෙන්න ඕන. COVID-19 වසංගතය පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දී ඇති අමරිකානු ඩොලර් මිලියන 230කට සිදු වූයේ කුමක්දැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රශ්න කර සිටිනවා. ඔහු මේ බව පැවසුවේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කළුතර සහ මාතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. කොරෝනා වෛරසය පාලනය කරන්නට WHO සංවිධානයෙන් අපට ඩොලර් මිලියන 230ක් ලබලා දුන්නා. අපේ මුදලෙන් කියනවා නම් රුපියල් කෝටි 4200යි. මේ මුදල් වලට මොකද උනේ කියලා මම කැමති සෞඛ්‍ය ඇමතිතුමියගෙන් අහන්න. ෆේස් මාස්ක් මේවා ඕනනම් මිලියන 10ක් නෙමෙයි මිලියන 20ක් ගේන්න තිබුණා. මේවා වර්ගයේ ඒවා රටේ හැම එක්කෙනාටම එකක් දෙන්න. ඊට පස්සෙත් මුදල් ඉතුරු වෙනවා. ඔය ඩොලර් මිලියන 230න් පරීක්ෂණ යන්ත්‍ර ගේන්න තිබුණ දවසකට 5000ක් නෙමෙයි 10000ක් කරත්. ඒකේ මුදල් ඉතිරි කරගන්න තිබුණා. අපිට වෙන්ටිලේටර්ස් ගේන්න තිබුණා. කොරෝනා මර්ධන මධ්‍යස්ථානය හොඳට හදන්න තිබුණා. අපේ තවත් සෞඛ්‍ය නිලධාරීන් ඒ වගේම හමුදාවේ අය පුහුණු කරන්න තිබුණා. හැම එක්කෙනාටම ග්ලව්ස් සහ තමන්ගේ ශරීරය ආරක්ෂා කිරීමට දුම් දෙන්න තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට නොදීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි
නාවක හමුදාවේ විශාල සංඛ්‍යාවකට අද කොරෝනා හැදිලා තියෙන්නේ. දැන් අභියෝග කරනවා සෞඛ්‍ය ඇමතිනියට රටට කියන්න රටේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න කොහොමද මේ මුදල් වියදම් කරේ? ශ්‍රංගිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් අහමඩ් ඊබ්‍රහීම් ප්‍රහාරය සඳහා පිටත්වීමට පෙර සිය බිරිඳට තම හඬපට දෙකක් ලබා දී ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. මේ අතර වනාත විල්ලුවේදී සහරාම් හෂීම්ට අයත් පුපුරද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් නිදහස් කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරය මත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු එම කොමිසම හමුවේ හෙළි කළා. කොමිසම හමුවේ අද දිනේදී පළමුව සාක්ෂි ලබා දුන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රම්මුනි අරුණ මහතායි. ඔහු ප්‍රකාශ කළේ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ වැඩබලන අනදර නිලධාරියන් ලෙස කටයුතු කළ තමන්ට 2019 ජනවාරි 16 වනදා සවස 6ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා දුරකථන ඇමතුමක් ලබා දී වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මානසිංහ ඇතුළු කණ්ඩායමක් පැමිණ ඇති බවත් ප්‍රදේශයේ සැකකටයුතු ඉඩමකට ආරක්ෂාව ලබා දීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යොමු කරන ලෙස ප්‍රකාශ කළ බවයි. අදාළ ඉඩම පරීක්ෂා කිරීමේදී නිවෙස් දෙකක් තුළ තිබී යුද ඇඳුමක් නැවත සකස් කරනු ලැබූ උණ්ඩ පහක් විදුලි පරිපථ වයර් වැනි විනාශකාරී ක්‍රියාවකට භාවිත කළ හැකි උපකරණ මෙන්ම Wi-Fi රවුටර් සහ කැමරාවක්ද සොයාගත්තා. ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි දුන් ලැක්ටෝවත්ත ඉඩම පරීක්ෂාවට ලක් කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී පොලිස් පරීක්ෂක සුරේෂ් ප්‍රියංකර මහතා පැවසුවේ එක් නිවසක තිබී ඉන්දියාවේ නිෂ්පාදිත ඩෙටනේටර් 99ක් මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවයක් ඊට යොදා ගන්නා ජීව පතරුම් 7ක් වයි රයිෆලයක් සහ ඊට යොදා ගන්නා උණ්ඩද හමු වූ බවයි. එබැවින්ම ඉඩමේ විසූ තරුණයින් සිව් දෙනෙකු එවන විටත් අත්විලංගු දමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන තිබූ බවත් ඉන් එක් පුද්ගලයෙකු ලැක්ටෝස් මුදලාලිගේ පුත්‍රයෙකු බව එහිදී අනාවරණ වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි දුන් ලැක්ටෝවත්ත ඉඩම පිළිබඳ කරුණු සොයාගනු ලැබූ හා එම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා පළමුව පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ජනක මාරසිංහ මහතායි. ඔහු පැවසුවේ තමන් 2019 ජනවාරි 16 වන දින පස්වරු 3:05ට පමණ ලැක්ටෝවත්ත ඉඩමට පැමිණි බවත් එම ස්ථානයේ සිටි තරුණයින් 4 දෙනා මුෆීස් නවාස් සහ සොහුරන් 2 දෙනෙකු වන නෆ්රික් හා නවුද් ලෙස හඳුනාගත් බවයි. ඔවුන් ප්‍රශ්න කිරීම් වලදී පරස්පර ප්‍රකාශ සිදු කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ සහෝදරයින් 2 දෙනා නිදහස් කිරීමට කටයුතු කළේ දැයි කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ජනක මාරසිංහ මහතා පැවසුවේ සිද්ධියට ඔවුන් සම්බන්ධ නැති නිසා එලෙස නිදහස් කළ බවයි. කෙසේ වෙතත් එම සැකකරුවන් 2 දෙනා රැඳී සිටි නිවසෙන් ගිනි අවි 2ක් හමු වූ බව මීට පෙර සාක්ෂි ලබා දුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා සඳහන් කළ බව සභාපති විනිසුරුවරයා අවධානයට යොමු කරමින් ප්‍රශ්න කළා. එවිට සාක්ෂිකරු සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද දින මෙම කොමිසමට පවසන තෙක් තමන් ඒ පිළිබඳව නොදැන සිටි බවයි. එසේනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සහෝදර සැකකරුවන් 2 දෙනාගේ විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ උත්සාහයක සිටියේදයි කොමිසම විමසුවා. එහිදී සාක්ෂිකරු එසේ කළ බව පිළිගනු ලැබුවා. එසේ කරන ලෙස තමන්ට එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකර යන පිරිස් දිගින් දිගටම දැනුම් දුන් බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම නිදහස් කළ පුද්ගලයන් පිළිබඳව යම් සොයාබැලීමක් සිදු කළ යුතුව තිබූ බවට තමන්ට දැන් හැඟී යන බව සාක්ෂිකරු සඳහන් කළා. අදාළ සැකකරුවන් නිදහස් කිරීමට අදාළ වාර්තාව එවක ආරක්ෂක අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඊට අවසරය ලබාගත් බවද සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ උපපොලිස් පරීක්ෂක දුනේෂ් මලිත අයගමගේ මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔහු පැවසුවේ ශංග්‍රීලා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඉල්හාම් අහමඩ් ඒබ්‍රහීම් සිය දෙමටගොඩ නිවසට පැමිණ හඬපට 2ක් පටිගත කර ඇති බවයි. ඉන් එක් හඬපටයක් අප්‍රේල් 20 වනදා රාත්‍රියේ 11:48ටත් අනෙක් හඬපටය 21 වනදා මධ්‍යම රාත්‍රියේ 12:03ටත් පටිගත කර ඇති බවයි එහිදී අනාවරණ වුණේ. දෙමළ භාෂාවෙන් පටිගත කර ඇති එම හඬපටය කොමිසම හමුවේ අසන්නට සලස්වා එහි සිංහල පරිවර්තනයක් සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා. උපුටා ගැනීම මගේ අම්මටයි තාත්තටයි සහෝදර සහෝදරයන්ටයි ලබා දෙන පණිවිඩය. හදිසියෙන්ම වෙලාවක් නැතිව තමයි මේ පණිවිඩය කරන්නේ.
මං කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. එයා පියාගේ ආගම් ඇදහිම් ක්‍රියාවලීන් සමග අන්‍යාගමිකයින් සමග සබඳතා පැවැත්වීම හාමුදුරන්ට ආධාර ලබා දීමේ කටයුතු වලින් මිදෙන්නට බැරිව ගියාට ඒවා සිරක් කුෆූර් කටයුත්තක්. මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉදී. සරියා මේ රටට එන්න ඕන. ඉස්ලාම් රාජ්‍යයක අන්‍යාගමික අයවලුන් සමග කොයි විදිහටද කටයුතු කරන්න ඕන. ඉස්ලාම් නොවන රාජ්‍යයක කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැනගන්න ඕන. අම්මටයි තාත්තටයි කියන පණිවිඩය තමයි මට සමාව දෙන්න. මා නිසා ඔයාලට කරදර අපහසුතාවයන් වෙන්න පුළුවන්. මේ නිසා අපේ පවුලේ අයට කරදර වෙයි. පොලිසියෙන් අම්මා තාත්තා වුණත් අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ ජිහාද් කියන එක මේ කාලේ අනිවාර්යයි. උපුටා ගැනීම අවසන්. පසුව එම හඬපටය ඇතුළත් පෙන් ඩ්‍රයිව් සිය බිරිඳ පාතිමා ජිෆ්රිගේ අතමත තබා දෙමාපියන්ට අසන්නට ලබා දෙන්නයි පවසා ඉල්හාම් ප්‍රහාරය සඳහා නිවසින් පිටත්ව ගොස් තිබෙනවා. අනතුරුව ෆාතිමා හඬපට ඇතුළත් පෙන් ඩ්‍රයිව් සිය සැමියාගේ නැගණිය වන ඉබාදා ඉබ්‍රාහිම් වෙත ලබා දී ඇති අතර ඉබාදා විසින් සිය සහෝදරයා වන ඉස්මායිල් ඉබ්‍රාහිම් වෙත හඬපට ලබා දුන් බවයි කොමිසමේදී හෙළි වුණේ. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු දෙබටගොඩ මහවිල උද්‍යානයේ නිවසට කොළඹ අපරාධ කොට්ටාසේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙන විට නිවැසියන් එම හඬපටවලට සවන් දෙමින් සිට ඇති බවද උපපොලිස් පරීක්ෂකවරයා කොමිසමට පැවසුවා. එම අවස්ථාවේදී ඉල්හාම්ගේ කැබිනි බිරිඳ දරුවන් තිදෙනා සමග නිවසේ උඩුමහලක කාමරයක් තුලදී බෝම්බය පුපුරවාගත් අතර කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් තිදෙනා ඉන් ජීවිතක්ෂයට පත් වුණා. පොල් හා තැඹිලි අපනයන ඉහළ නැංවීම තුළින් උපයනු ලබන ආදායම රුපියල් බිලියනය දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. පොල් වතුර සඳහා ISO තත්ත්ව සහතිකයද පසුගිය සතියේ මෙරටට හිමිව තිබූ අතර ඒ හරහා පොල් හා තැඹිලි අපනයනය කිරීමට මෙරට ව්‍යවසායකින්ට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික භෝගයක් වන පොල් මෙරට ආර්ථිකය සඳහා ලබා දෙන්නේ විශාල දායකත්වයක්. පොල් කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් මේ වන විට පොල් වතුර සහ තැඹිලි වතුර අපනයනය කිරීම නිසා මැද පෙරදිග හා යුරෝපානු රටවල් ඇතුළු ජාත්‍යන්තරයේ විශාල වෙළඳපොළක්ද මෙරටට හිමි වී තිබෙනවා. ඒ අනුව 2019 වසර තුළ අපනයනය කළ පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 21ක් වන අතර තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 6.5ක්. ඉන් රුපියල් මිලියන 2168ක ආදායමක් විදේශ විනිමය වශයෙන් මෙරටට හිමිව තිබෙනවා. 2020 පළමු කාර්තුව තුළ පොල්ගෙඩි මිලියන 5.8ක්ද තැඹිලිගෙඩි 9 ලක්ෂයක්ද අපනයනය කිරීමෙන් මෙරටට හිමි වී ඇති ආදායම රුපියල් මිලියන 536ක්. පොල් හා තැඹිලි අපනයනය කරමින් මෙරට ආර්ථිකය සවිමත් කරන මෙම ක්‍රියාවලියේදී එහි කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග මොනවාද? අපි කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ අපිට ඒ ජාත්‍යන්තරත් එක්ක සටන් කරන අපහසු ප්‍රාග්ධන හිඟතාව, යන්ත්‍ර සූත්‍ර, කර්මාන්ත ශාලා නැතිකම්ම ඒ වගේ සෑහෙන ප්‍රශ්න අපිට බලපාන ඒ මැදිය තමයි අපි මේක කරගෙන යන්නේ. ඉල්ලීමක් කරනවා පුළුවන් නම් වර්තමාන පාලනයට පුළුවන් නම් මේකට මැදිහත් වෙන්න අපිට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න. අපේ ලංකාවේ නිෂ්පාදනය කරන වර්ජින් කොකනට් ඔයිල් වල ගුණාත්මකභාවය ඉහළ නිසා අපිට විශාල ඇනෝම් ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් අපිට වැඩි ඉතාමත් අඩු මිලකට ඉන්දුනීසියාව, පිලිපීනය වගේ රටවල් වලින් වර්ජින් කොකනට් ඔයිල් නිෂ්පාදනය කරනවා. පොල් මිල ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් රජයෙන් මැදිහත් වෙලා නැවතත් පොල් මිල අඩු කරලා දුන්නොත් මේ මොහොතේ ලැබිලා තියෙන මේ ඇනෝම් හැමදාම ලංකාවටම තියාගන්න හම්බෙනවා. විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ අපිට කලට වේලාවට පොහොර ටික ලැබෙන එකයි. අපිට රජයේ අනුග්‍රහය යටතේ වාරි මාර්ග ක්‍රම භාවිතා කිරීමට අවශ්‍ය සහනාධාර ලබා දෙන එකයි. අවුරුද්දකට අපිට පොල් පැල මිලියන 4-5ක් ඕන වෙනවා. ප්‍රමිතියට නිෂ්පාදනය වෙන්න. ඒකත් අපි දිරි ගන්න ඕන. මෙම ගැටලු निराකරණය කරමින් කර්මාන්තය දියුණු කිරීමට පොල් සංවර්ධන මණ්ඩලයේ ඇති සැලැස්ම පිළිබඳව අප විමසීමක් කළා. තැඹිලි සඳහා මේ වෙද්දී ලෝකෙ විශාල ඉල්ලුමක් තිබෙනවා. හැබැයි ලංකාවේ ඊට සරිලන සැපයුමක් නැහැ. මේ වගාවන් දිරිමත් කරන්නට ඉහළ නංවන්නට මොකද්ද තියෙන සැලසුම? තැඹිලි වගාව තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙවතු වගාවක් හැටියට. ඉතින් අපි දැනට අපි දිරිගන්නනවා මේ දැන් තියෙන ප්‍රවණතාවය තුළ පොල් වගාවට සමාන්තරව පොල් වගාකරුවන්ට තැඹිලි වගා කරන්න කියලා. පොල් සහ තැඹිලි වතුර අපනයනය කරද්දී මේ පෝෂණ සංඝටක වලට හානියක් වෙන්නේ නැහැ කියලා අපිට සහතිකයක් දෙන්න පුළුවන්. අපනයනය කරන සෑම භාණ්ඩයක්ම වාගේ ජාත්‍යන්තර ඒ වගේම රටේ තියෙන තත්ත්ව සහතිකයකට යටත්ව තමයි කරන්නේ. මේ සුමානේ අපේ ලංකාවේ
පොල් වතුර පිළිබඳ තත්ත්ව සහතිකයේ නිකුත් වුණා. අපිට තවත් කොපමණ ප්‍රමාණයකින් මේ විනිමය ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්ද? දැන් අපේ ඉලක්කය බිලියන් එකකට යන. තැඹිලි වලට තියෙන ඉල්ලුම මුළු ලෝකෙම වැඩි වෙගෙන යනවා. අනිත් එක තැඹිලි කියන එක මුළු ලෝකෙම තියෙන්නේ ලංකාව විතරයි. ඒ අනුව මේ වන විටත් තැඹිලි වතුර ටින් බෝතල් සහ ගෙඩි වශයෙන් අපනයනය කරන අතර තැඹිලි ගෙඩියේ ජීවගුණයට හානියක් නොවී මාසයක කාලයක් කල් තබා ගැනීමේ නව ක්‍රමවේදයක් සොයා ගැනීමට පොල් පර්යේෂණ ආයතනය සමත්ව තිබෙනවා. මේ මතු පිට තියෙන විවිධ දිලීර බීජාණු දූවිලි ආදී දේවල් ප්‍රවේශමෙන් ඉවත් කිරීම. මේ සඳහා අපි ආසූත ජලයෙන් තැඹිලි ගෙඩියේ මතු පිට හොඳින් පිස තබා ගැනීම අපි කරනවා. අපි ආහාර එතීම සඳහා පාවිච්චි කරන ක්ලින් රැප් එකෙන් ආවරණය කරපු ගෙඩිය ඊට පස්සේ අපි නෙට් රැප් එකකින් ඔතනවා. ඒක මගින් ගෙඩියට ගෙඩිය ස්පර්ශ වීම වළකින නිසා අපිට එම තත්වයක් හැකිතරම් දුරට අවම කරගන්න පුළුවන්කම තියෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 14ක වාගේ උෂ්ණත්වයක ගබඩා කරපුවාම මාසයක විතර කාලයක් මේකේ බාහිර පෙනුමේ කිසිම වෙනසක් නොවි, ඇතුළත තියෙන තැඹිලි වතුරේ ගුණාත්මයේ කිසිම වෙනසක් නොවි, රසයේ වෙනසක් නොවි, සංයුතිය එම විදිහටම තියාගෙන කල් තබා ගැනීම කරන්න පුළුවන් වෙලා තියෙනවා. මෙවැනි නව ක්‍රමවේදයන් අනුගමනය කරමින් පොල් හා තැමිලි අපනයනයෙන් මෙරට ආර්ථිකය සවිමත් කිරීමට ව්‍යවසායකින්ට දැන් අවස්ථාව විවර වී තිබෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. තම පක්ෂයේ විරෝධතාවට එරෙහිව ගොනු කළ චෝදනා අධිකරණයේදී තහවුරු කර ගැනීමට පොලිසිය අසමත් වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද පොලිසියේ ක්‍රියාකලාපය විවේචනය කර තිබුණේ අද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. විරෝධතාවී නිරත වී නිරෝධායන නීති හා අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු විරෝධතාකරුවන් 53 දෙනා ඊ රාත්‍රියේ අප මත මුදා හැරුණා. අමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය හෙලා දකිමින් විරෝධතාවක් පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 53 දෙනෙකු ඊයේ දහවල් පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ අධිකරණ නියෝගය කඩකිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි. එම පිරිස ඊයේ සවස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැරුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ඔහු එහි සඳහන් කර තිබුණේ විරෝධතාකරුවන්ට පොලිස් නිලධාරීන් සිදු කළ පහර දීම තමා තරයේ හෙලා දකින බවයි. ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් කර ඊට නිසි පියවර ගත යුතු බවත් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා. මෙම සිදුවීම පිළිබඳ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ සාමකාමී ලෙස විරෝධතා පැවැත්වීමට සියලු දෙනාටම අයිතිය ඇති බවයි. පෙළපාලිය අවහිර කරන මෙන් තානාපති කාර්යාලයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් රටේ සිටින තානාපති කාර්යාල මණ්ඩල සහ පරිසර ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා රජය හා නීතිය බලාත්මක කරන ආයතන කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දරන වෑයම අගය කරන බවත් එම නිවේදනයේ සඳහන්ව තිබුණා. මේ අතර අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ පැවති විරෝධතාව පිළිබඳ අදහස් පළ කළා. පොලිසිය උත්සාහ කළා එක පැත්තකින් මෙතන නිරෝධායන රෙගුලාසි කඩ වෙලා තියෙනවා කියලා ඔප්පු කරන්න. අනිත් පැත්තෙන් පොලිසිය උත්සාහ කළා අධිකරණ නියෝගයක් කඩ වෙලා තියෙනවා කියලා ඔප්පු කරන්න. අධිකරණයේ සිදුවුණු සිදුවීමේදී චෝදනා දෙකෙන් එකක්වත් තහවුරු කරගන්න පොලිසිය අසමත් වුණා. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පැහැදිලිව උපදෙස් ලබා දී තිබෙනවා කොරෝනා අවදානම රට තුළ තිබෙන බැවින් මේ උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා අවසර නොදිය යුතු බව. ඉතින් මෙවැනි අවස්ථාවලදී රට තුළ නැවත කොරෝනා ව්‍යාප්තිය සිද්ධ කිරීම සඳහා යම්කිසි ආකාරයක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් සිද්ධ කරනවාද කියන පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. සියල්ලට පෙර මිනිසත්කම පෙරදරි කරගත් මනුසත් දෙරණ මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ ජාතික ක්‍රියාන්විතය අද 3 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනද මනුසත් දෙරණ සමග අත්වැල් බැඳගෙන සිටිනවා. COVID-19 වෛරස අවදානම පවතින පසුබිමක මෙරට ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කළා. මුඛ ආවරණ පැළඳීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඒවා නොමිලේ බෙදා දීම අද දිවයිනේ පොදු ස්ථාන කිහිපයකදී සිදු කෙරුණා. ඒ අනුව අද පස්වරුවේ රාගම දුම්රිය ස්ථානයේදී මුඛ ආවරණ නොමිලේ ලබා දීම සිදු කළ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සහ මනුසත් දෙරණ කණ්ඩායම් ඊට එක්ව සිටියා.
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ මේ කරන වැඩසටහනට බොහොම පින්. කවදාත් මේ වගේ අවස්ථාවක දෙරණ තමයි මූලික අවස්ථාව අරගෙන කටයුතු කරන්නේ. ඔබගේ ආයතනයට ගොඩාක් පින්. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය විසින් මනුස්සත් දෙන්නත් එක්ක මේ පටන් ගත්ත මේ වැඩසටහනට බොහොම සන්තෝෂයි. ලංකාව වටේම මේ ජාතික සත්කාරයක් අපි කරන් යනවා ඉස්සරහට. තවත් පුවත් කිහිපයක් දැන්. මොරටුව සොයිසාපුර අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් භාවිත කළ මෝටර් රථය සහ එය පැද වූ පුද්ගලයා ඊයේ රාත්‍රියේ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා. අද පස්වරුවේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රියදුරා රැඳවුම් නියෝග මත දින දෙකක් ප්‍රශ්න කිරීමට නියමිතයි. මේ අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් පරිහරණය කළ බවට සැකකරන යතුරුපැදි දෙකක්ද මොරටුමුල්ල සහ බොරලස්කම යන ප්‍රදේශවලින් අද සොයා ගැනුණා. ඉන් එක් යතුරුපැදියක් වෙඩි තැබීමට පැමිණි මෝටර් රථයේ ආරක්ෂාවට පැමිණි එකක් වන අතර අනෙක් යතුරුපැදිය සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොණ්ඩ ජනිත් වෙඩි තැබීමට පෙර දිනයකදී කප්පා මුදල් ලබා ගැනීමට අවන්හලට පැමිණි යතුරුපැදිය බවට සැකකරනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ රජයේ සේවකයන් යුවලකට දාව සිවුනිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. බොරැල්ල කාසල් රෝහලේ උපත ලද දරුවන් සිව් දෙනාම මේ වන විට නිරෝගීව සිටින බවයි වාර්තා වන්නේ. බලපත්ව රහිතව අලිපැටවකු ළඟ තබාගත් ඇයි චෝදනාවට අදාළව වැඩ තහනමකට ලක්ව ඇති මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා අනීතික ක්‍රියාවක් කර ඇති බව තහවුරු කිරීමට මෙතෙක් පැහැදිලි සාක්ෂි හමු වී නැතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද ජනාධිපති කොමිසමේදී පිළිගත්තා. ඉකුත් යහපාලන රජයේ සමයේ සිදු වූ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද එම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ මේ බව අනාවරණය වුණා. කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක පමණ මුදලක් කොල්ල කෑමට ඊයේ උත්සාහ කළ වෛද්‍යවරයා වෙළඳසැලකින් මත්පැන් බෝතලයක් මිලදී ගන්නා ආකාරය සහ රෝහල් නිලධාරීන් බියවැද්දීම සඳහා තවත් වෙළඳසැලකින් ව්‍යාජ පිස්තෝලයක් සොරා ගන්නා ආකාරය CCTV දර්ශනවල මෙලෙස සටහන්ව තිබුණා. සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවන්න පත්. සුබ රාත්‍රියක්.